ශ්‍රද්ධාවන්ත ප්‍රඥාවන්ත ගුණගරුක සුපින්වත්නි, මේ වෙලාවේ හැටියට ඔබට තේරුම් ගන්න පුළුවන් වටිනා ධර්ම කාරණාවක් පැහැදිලි කරලා දෙන්න කැමැති. ඒ තමයි ඔබේ ජීවිතය තුළ තිබෙන ලොකුම හයිය මොකක්ද කියන එක. ඔබේ ජීවිතය තුළ තියෙන වටිනාම ශක්තිය මොකක්ද කියන එක. පින්වත්නි, ලෝකේට බුදුවරු පහළ වෙලා ධර්මයේ දේශනා කළේ මේ සසරෙහි දුක් විඳින සත්වයා එයින් නිදහස් වෙලා තමන්ගේ සංසාර විමුක්තිය ඇති කර ගැනීම සඳහා තමයි ධර්මයේ දේශනා කළේ. ඔබ අප හැම කෙනෙක්ම මේ සසර තුළ ඉපදී මෙරි මේ ගමන යනවා. දවසක් බුදුරජාණන් වහන්සේ සමීපයට ආපු අර පේසකාර දියණිය, ධර්මයේ දන්න අය දන්නවා, සමහර වෙලාවට වයස අවුරුදු 16ක් පිච්චි රෙදි වියන දැරිවි එකගෙන් බුදුහාමුදුරුවෝ අහපු ප්‍රශ්න 4. ඇහුවේ මොකක්ද? ඔබ කොහේ ඉඳලාද එන්නේ කියලා ඇහුවා. දන්නේ නැහැ කියලා කිව්වා. කොහාටද යන්නේ කියලා ඇහුවා. ඒ දන්නෙත් නැහැ කියලා කිව්වා. දන්නවද කියලා කිව්වා. දන්නවා කිව්වා. නොදන්නේද? නොදන්නෙමි කියලා කිව්වා. ප්‍රශ්න 4ක් බුදුරජාණන් වහන්සේ මේ තරුණියකගෙන් අහපුවාම පළවෙනි ප්‍රශ්නේ බලන්නකෝ, දන්නවද කොහේ ඉඳලා දෙන්නේ කියලා අහපුවාම දන්නේ නැහැ කියලා කිව්වා. ඇහුවේ ඔබ සසරේහි කොතන ඉඳලා ආවද කියන එක. දන්නේ නැහැ. සංසාරේහි මේ ධර්මයේ දේශනා කරන මමත්, ධර්මයේ ශ්‍රවණය කරන ඔබ හැම කෙනෙක්ම මේ සසරේහි මීට ඉස්සර වෙලා ආත්ම භාවයන් වල කොයි තැන්වල උත්පත්ති ලැබලා හිටියද කියලා අපි කවුරුත් දන්නේ නැහැ. අපේ ධර්මයේ තුල තියෙන විශිෂ්ටත්වය ඒකයි පින්වත්නි, බුදු කෙනෙක් මේ සිත දියුණු කරගත්ත ආර්ය උතුමන් වහන්සේලාට මේ සසරේහි පෙර භවයන් පිළිබඳව දකින්නට පුළුවන්කම තිබුණා. ඒක අපේ ධර්මයේ තුල තියෙන පුදුමාකාර විශිෂ්ට ගුණයක්. ඒ හිත දියුණු කරගත්ත උත්තමයන් වහන්සේලාට පේනවා කොහේ ඉඳලාද අපි එන්නේ කියලා. අර දැරිවිය කිව්වේ දන්නේ නැහැ කියලා කිව්වා. යන්නේ කොහටද කියලා අහපුවාම දන්නේ නැහැ කිව්වේ. මේ ධර්මයේ දේශනා කරන මමවත් මේ බණ අහන කිසිම කෙනෙක් අපි මැරුණාට පස්සේ කොයි තැනකට යනවද කියලා කියන එක අපි කිසියෙකුටත් කියන්නට පුළුවන් කමක් නැහැ. අපි දන්නේ නැහැ කොහටද යන්නේ කියලා. දන්නවද කියලා ඇහුවා. දන්නවා කියලා කිව්වා. දන්නවද කියලා ඇහුවේ. මැරෙනවද කියලා ඇහුවා. ඒක දන්නවද කියලා ඇහුවා. ඒක දන්නවා. ඔබ දන්නවා මේ ධර්මයේ දේශනා කරන අපි සියලු දෙනාම මේ ලෝකයේහි මරණයටපත් වෙනවා. ඒක කිසියෙකුටත් වළක්වන්න පුළුවන් කමක් නැත්තේ නෑ. නොදන්නේහිද? නොදන්නේමි කිව්වා. කොයි වෙලාවෙ එනවද කියලා කියන එක දන්නවද කියලා කිව්වා. හැබැයි කොයි වෙලාවෙද එනවද කියලා කියන එක අපි කවුරුත් දන්නේ නැහැ. දැන් මෙතනදී මේ කාරණාවේදී අපි හොඳට තේරුම් ගන්න අවශ්‍ය වෙනවා, මේ වගේ ස්වභාවයක් තත්ත්වයක් තියෙනකොට ඔබ ඔබේ ජීවිතය තුළ හොයන කාරණා දෙකක් තියෙනවා. ඔබට දැනෙන්නේ නැති මේ බෝධින් වහන්සේ මුල වාඩි වෙලා ඉන්නකොට ඔබේ ගෙදර ඔබ ජීවත් වෙනවට වඩා ඔබට ලොකු සැනසීමක් මේ භූමිය තුළ වාඩි වෙලා ඉන්නකොට ඔබට දැනෙනවා. ඔබ බෞද්ධෙක් විදියට ඔබ මීටත් වඩා අනුරාධපුරයේහි රුවන්වැලි මහා සෑය ළඟට ගියොත්, ශ්‍රී මහා බෝධින් වහන්සේ ළඟට ගියොත්, දලදා මාලිගාවේහි මළුවේ ඉඳගෙන මාලිගාව දිහා බලාගෙන ඉන්නකොට, කැලණි විහාරයට යනකොට, කිරිවෙහෙරට යනකොට ඔබට දැනෙනවා මේ තැන්වල ඔබට පැය ගාණක් වුණත් විශේෂයෙන් වාඩි වෙලා ඉන්නට පුළුවන්කම තියෙනවා. ඔබට මේක හොඳක් අපට දැනෙනවා අපේ ජීවිතයේ තුළ. විශේෂයෙන් ඔය රුවන්වැලි මහා සෑය ළඟට ගියපුවාම ඒ රුවන්වැලි මහා සෑය දිහා රාත්‍රී කාලෙදී බලාගෙන ඉන්නකොට සමහර වෙලාවට ඔබට කෑමක් බීමක් අවශ්‍ය නැහැ. ඒ තරම් ඔබේ හිත නිවෙනවා ඒ තැනකට ගියාට පස්සේ.
ඒ කියන්නේ ඔබට දැනෙනව නේද ඔබේ ජීවිතය තුළ ඒ තැනක ගිහිලා වාඩි වෙලා ඉන්නකොට, gedara ඉන්නකොට ඉන්නවට වඩා මේ තැනක ඉන්නකොට ඔබේ හිත නිවෙන ගතියක් ඔබට දැනෙනවා. ධර්මයේ තුල පෙන්නනවා පින්වත්නි හැමදාමත් ඔබ හිතන්න කල්පනා කරන්න ඔබේ ජීවිතයේ තුල ඔබ හොයන කාරණා දෙකක් තිබෙනවා. ඒ තමයි ආරෝග්‍ය පරමාලාභා සන්තුට්ටි පරමන්දනං කියන එක. ඔබ හැමදාමත් ඔබේ ජීවිතයේ හෙව්වා නිරෝගීකම කියන එක ඔබ හෙව්වා. ඔබේ ජීවිතයේ සතුට කියන එක ඔබ තාමත් හොයනවා. මේ ලෝකයේ තුල ඉපදිච්ච මිනිස්සු මැරෙනකම්ම ওই ජීවිතයේ තුල ওই කාරණා දෙක හොයනවා. නිරෝගීකම කියන එක ශරීරයේ නිරෝගීකම හොයාගන්න ඔය ඇත්තෝ කොච්චරනම් මහන්සි වෙනවද? ශරීරයට ඇතිවෙන ලෙඩ දුක් වලට බෙහෙත් ගන්න කොච්චර මහන්සි වෙනවද? ධර්මයේ තුල පෙන්වන්නේ පින්වත්නි මිනිස්සෙක් ලෙඩ වෙන එක වළක්වන්න බෑ. මානසික වශයෙන් ලෙඩ වෙන එක තමයි දරුණුම ඛේද වාචකය. ලෝකේ ජීවත් වෙන රස්සා කරන සල්ලි තියෙන සල්ලි නැති මේ හැම කෙනෙක්ම මොනෝහරි මානසික ප්‍රශ්නකින් පීඩාවකින් Tamanගේ ජීවිතේ ගත වෙනවා. ලෝකේ ඔබ හිතන විදියට ලෝකේ පවතින්නේ නැහැ. අපි හිතන විදියට මේ ශබ්ද විකාශන යන්ත්‍රත් දිගටම පවතින්නේ නැහැ. තව ටිකක් වෙලා යනකොට කරන්ට් එක නැති වෙන්නත් පුළුවන්. අපි ඒකට සූදානම් වෙන්න ඕනේ. ජීවිතය කියලා කියන්නේ ඒකයි. ලෝකයේ තුල අපි හිතන ආකාරයට බලාපොරොත්තු වන ආකාරයට හැම දෙයක්ම අපේ ජීවිතය තුළ සිදු වෙන්නේ නැහැ. මම ඔබට කියන්න ගියේ ඔබේ ජීවිතය තුළ තියෙන ප්‍රශ්නයට, ගැටලුවට, ඒ වගේම ඔබේ මනස තුළ වෙලාගෙන පවතින බොහෝ දේවල් ඔබට මහා පීඩාවක් ඔබේ ජීවිතය තුළ ගෙනත් දෙනවා. භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කළේ ධර්මයේ සමාන කළේ ධම්මං ඕසදෝ සමං නත්ති. මේ ධර්මයේ කියලා කියන්නේ මේ බණපදයක් කියලා කියන්නේ ඔබේ හිත නිවා ගන්නට තිබෙන ඔබේ මානසික නිදහස ඇති කරන මානසික සංහිඳියාව ඇති කරන දෙයක් තමයි ධර්මයේ කියලා කියන්නේ. ධර්මයෙන් ඔබේ ජීවිතයට ලැබෙන බොහෝ පිහිට ඔබේ මුදල් වලින් ඔබට ලබා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඔබේ තනතුරු තාන්නමාන කිසිවකින්වත් පින්වත්නි ඔබේ හිතට ඒ සැනසීම ඔබේ ජීවිතයට සැනසීම ලබා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ධර්මීයම තමයි ඔබේ ජීවිතයට තියෙන ලොකුම පිහිට පිළිසරණ. මම සඳහන් කළානේ ලෝකයේ ඉන්න මිනිස්සු ශරීරවල ලෙඩ හැදෙනවා තමයි. මානසික වශයෙන් නැති වෙන බොහෝ ලෙඩ දුක් වලට වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාරات ගන්නවා තමයි. මානසික වශයෙන් හිතේ කියා ගන්න බැරිව හිතේ තද කරගෙන ඉන්න ප්‍රශ්න ගැටලු බොහෝමයක් දේවල් අපේ ජීවිතේ විවිධ කාලවකවාන වලදී අපේ ජීවිතේ ඉතාමත්ම දැඩි ලෙස බලපෑමක් ඇති කරනවා. එතකොට අපේ ජීවිතය තුළ අපි හොයන නිරෝගීකම කියන එක ඇත්තේ නැහැ. ධර්මයේ තුළ පෙන්වන්නේ නිරෝගීකම කියලා කියන්නේ ඔය කායික නිරෝගීකමයි විශේෂයෙන් මානසික නිරෝගීකමයි. මේ දෙකම ඔබේ ජීවිතය තුළ නැති වෙනකොට ඔබට හිතේ සතුටක් ඇත්තේ නැහැ. ඒ නිසා අපේ ජීවිතේ හැමදාමත් අසහනින් ජීවිතේ ගත වෙනවා. ජීවිතේ සමහර වෙලාවට මේ ධර්මයේ හොයාගෙන යන්න ඔබට ඉඩකඩක් ලැබෙන්නේ නැහැ. ජීවිතේ මහා ඛේදවාචකයක් බවට බොහෝ දෙනෙකුගේ ජීවිතේ අවසන් කාල පරිච්ඡේදය තුල ගත කරන්න සිද්ධ වෙනවා. අපි බලමුකෝ මේක බොහොම සරල විදිහට තේරුම් ගන්නට පුළුවන්කමක් තිබෙනවා. ඔබ දන්නවා අපේ බෞද්ධ සාහිත්‍යය තුළ සඳහන් වන බිම්බිසාර රජතුමා පිළිබඳව. බිම්බිසාර රජතුමාගේ පුතා තමයි අජාසත් කියලා කියන්නේ. මේ පුංචි දරුවෝ පවා දන්නවා. බිම්බිසාර රජතුමාගේ බිරිඳගේ කුසට මේ අජාසත් පිළිසිඳ ගත්තට පස්සේ අජාසත් කියන වචනේ සාමාන්‍ය තේරුම තමයි නූපන් හතුරා කියන එක. ඒකට සාමාන්‍ය බිරිඳකට ගැහණියකට කාන්තාවකට කුසට දරුවෙක් පිළිසිඳ ගත්තට පස්සේ අපි කියනවා දොළ දුක් ඇති වෙනවා යයි කියලා. දැන්
බිම්බිසාර රජතුමාගේ බිරිඳට ඇතිවෙච්ච දොළ දුක සාමාන්‍ය ලෝකයේ තුල ජීවත් වෙන කාන්තාවකට කවදාවත් ඇති වෙන්නේ නැති දොළ දුකක්. අපි දන්න අපේ ඉතිහාසය තුල විහාර මහ දේවිගේ කුසෙහි දුටුගැමුණු රජතුමා පිළිසිඳගත් වෙලාවේදී ඔහුටත් ඇති වුණා දොළ දුකක් ඇති වුණා. බිරිඳට ඇතිවෙච්ච දොළ දෙක තමයි ස්වාම්පුරුෂයාගේ උරහිස පල්ලා ලේබොන්න ඕන කියන එක. මේක බිරිඳ හිතේ තියාගෙන හිටියා කිව්වේ නෑ Tamanගේ ස්වාම්පුරුෂයාට. දැන් ඔබ දන්නවද ඔබේ ජීවිතය තුළ ප්‍රශ්නයක් ගැටලුවක් හිතේ තුළ තියාගෙන ඉන්නකොට ඔක හිතේ තියාගෙන ඉන්න ඒක අපිට ලොකු වේදනාවක් ගෙනත් දෙනවා. දැන් මිනිස්සෙකුට Tamanගේ හිතේහි ප්‍රශ්නයක් ගැටලුවක් ඇති වුණාට පස්සේ ඔබට ඒක ගොඩාක් තදින් දැනෙනවා. ඔබ රාත්‍රී කාලයේ නිින්දට ගියාට පස්සේ ඔබ හිතන්නකෝ ඔබේ ජීවිතය තුළ සමහර වෙලාවට පැය ගණන් සමහර ලාවට ඇඳේ ඉඳගෙන රෑ දෙගොඩාම යාමේ වෙනකම් ඔබට එහෙම ප්‍රශ්න ගැටලු ආවට පස්සේ ඔබේ ජීවිතය සම්පූර්ණයෙන් අවුල් තත්ත්වයටපත් වෙනවා. මේ ප්‍රශ්නට උත්තරයක් ඇත්තේ නැහැ. බිම්බිසාර රජතුමාගේ බිරිඳගේ කුසේ දරුවා පිළිසිඳ ගත්තට පස්සේ ඇතිවිචි දොළ දුක ගැන ස්වාම්පුරුෂයාට කියන්නේ නැතුව ඉන්නකොට ඒක ලොකු ගැටලුවක් ප්‍රශ්නයක් බවට පත් වුණා. ඒ නිසාම අපි දන්නවා අපේ ශරීරයේ කිසියම් ආකාරයක වෙනස් වීම ඇති වෙනවා. මේක හොඳටම දකින්න පුළුවන් තව දේශනාවක් තිබෙනවා අපේ බුද්ධ දේශනාවෙහි. ඒ තමයි අපේ මජ්ක්‍ධිම නිකායේ තිබෙනවා පින්වත්නි පියජාතික කියලා සූත්‍ර දේශනාවක්. අපි අංගුත්තර නිකායේ තිබෙන ශෝක සල්හරණ කියලා තවත් සූත්‍ර දේශනාවක්. පියජාතික සූත්‍ර දේශනාවේදී පෙන්වුම් කරනවා එක තාත්තා කෙනෙක් ඉන්නවා. ඒ තාත්තා තමන්ගේ පුතා එකම පුතා හදා වඩා ගන්නවා. ඔබ දන්නවා සාමාන්‍යයෙන් තාත්තා කෙනෙක් අම්මා කෙනෙක් එකම දරුවෙක් හදා වඩා ගන්නකොට කොච්චර බලාපොරොත්තු තියාගෙන කොච්චර ලෙන්ගතුකමින් කොච්චර සෙනෙහසකින් යුක්තව හදා වඩා ගන්නවද කියලා. ජීවිතේ සමහර වෙලාවට බොහෝ දේවල් බොහෝ කැපකිරීම ඔවුන් වෙනුවෙන් සිද්ධ කරනවා. මේ දේශනාවෙහි පෙන්නනවා මේ තාත්තා පියජාතික සූත්‍රයේ එන තාත්තා තමන්ගේ පුතා වෙනුවෙන් සෑහෙන මුදල් හදල් හම්බ කළා ඉතුරු කළා. ජීවිතේම එකම බලාපොරොත්තු බවට පත් වෙලා තිබෙනෙත් පුතාමයි. ඒතකොට තාත්තා බලාපොරොත්තු වුණා තාත්තට වඩා ගොඩාක් ඉදිරියෙන් ගිහිල්ලා බොහෝ දේවල් කරලා තාත්තගේ ජීවිතයත් ආරක්ෂා කරගෙන බොහෝ දේවල් කරගන්නේවි කියලා. ඔබ දන්නවා සාමාන්‍ය ලෝකයේ තුල අපි එහෙම තියෙනවා අපේ බලාපොරොත්තුවක් තියෙනවා. හොඳ තැන් වලට මේ අය යයි කියලා එහෙම හිතනවා කල්පනා කරනවා. විභාගයට යනකොට අපි සාමාන්‍යයෙන් හිතනවා මෙයා ඉතාමත්ම ඉහළින් පාස් වෙයි කියලා අපි කවදාවත් ෆේල් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙම ලොකු බලාපොරොත්තු තියාගන්නවා. මේ බලාපොරොත්තු සියල්ලම තියාගන්න ඉන්න අතරතුරේදී පියජාතික සූත්‍රයේ පෙන්නනවා ඒ පුතා මරණයටපත් වෙනවා. මිනිසිකු ජීවිතය තුළ තිබෙනා වූ අවිනිශ්චිත తত্ত্বය මේක දකිනකොට ඔබට පේනවා කොයිතරම්නම් අවිනිශ්චිතයිද කියලා. ගොඩක් ආදරෙන් සෙනෙහසින් ලෙන්ගතුව ගොඩාක් බැඳිච්ච කෙනෙක් ඔබේ ජීවිතය තුළ ඉන්නකොට යා හදිස්සියේ ඔබට වියෝවක් ඇති වුණොත් ඔබට ඒක ලොකු දරා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. මේ දේශනාවේ පෙන්වන මේ තාත්තට මේක දරා ගන්න බැරි වුණා. කිසිසේත්ම බලාපොරොත්තු නොවිච්ච දෙයක් ඔබට දරන්න පුළුවන් ද ජීවිතේම ප්‍රශ්නයක් ගැටලුවක් ආවට පස්සේ. ඔබේ තරුණ වයසේදී මැදි වයසේදී ඔබේ ජීවිතේ ඔවෙනි අරුබුදයක් Tamanගේ ජීවිතය තුළ ඇති වුණොත් ඔබට ඒක දරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. මේ තාත්තගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටුණා. මේ තාත්තට කන්න බොන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. Tamanගේ ව්‍යාපාර කටයුතු සියල්ලම අවුල් වුණා. ඊළඟට මානසික වශයෙන් විශාල ප්‍රශ්නයකට ගැටලුවකට මුහුණ පාන්න සිද්ධ වුණා. Tamanගේ හිත හදාගන්න ක්‍රමයක් ඇත්තෙම නැහැ. සමහරවිට ධර්මයේ එපායයි කියලා කියන මිනිසුන්ට අපිට බණ ඕනේ, අපිට දානෙ දෙන්න ඕනේ, පන්සල් ඕනේ, වඳින්න ඕනේ, කිසිම ආගමක් ඕනේ කියලා හිතන මිනිසුන්ට ජීවිතේ මහා ගැටලුවක් ප්‍රශ්නයක් ඇති වෙනකොට Tamanගේ ජීවිතයට උත්තර හොයාගන්න ඇත්තේ නැහැ. දැන් මේ තාත්තා සම්පූර්ණයෙන්ම ජීවිතේ කඩාගෙන වැටුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා බමුණ ජීවිතේ හිතන්න එපා කවදාවත් ඔබ හිතන ආකාරයට ලෝකයේ ගොඩ නැගෙනවා කියලා. හැම මොහොතකම හැම අවස්ථාවකදීම ක්ෂණයක් පාසා බොහෝ දේවල් වෙනස් වෙනවා.
ඒ වෙනස් වෙන දේ දකින්න පුළුවන් නම් මිනිස්සුෙකුට ප්‍රඥාවෙන් ඒ මිනිස්යා මේ ලෝකයේ තුල තියෙන ඕනෑම දෙයක් දරා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒත් මේ ප්‍රශ්නේ ගැටලුව යට තදින්ම බලපෑවා. මා කියාගෙන ආවි අර බිම්බිසාර රජතුමාගේ බිරිඳට ඇතිවිච්ච මේ දොළ දුක හිතේ තියාගෙන හිටියා. නමුත් තමන්ගේ ස්වාම පුරුෂයාට කිව්වේ නෑ. බිම්බිසාර රජතුමා අහනවා මොකක්ද හිතේ තියෙන දොළ දුක? හිතේ තියෙන ප්‍රශ්නේ මොකක්ද? එතකොට තමයි කිව්වේ අන්තිමේට මෙහෙම මගේ ඔබතුමාගේ උරහිස බලලා මට ලේ බොන්න ඕනේ. සාමාන්‍ය අපි දන්නවා යහපත් වූ ස්වාම පුරුෂයෙක් තමන්ගේ බිරිඳගේ ඒ අවශ්‍යතාවන් බොහෝ සෙයින් ඉටු කරනවා. කුසේ උපන් දරුවා අජාසත් නූපන් හතුරා වචනේ තේරුවනවා. ඉපදෙන්න ඉන්න දරුවා ගැන යමක් කියන්නට පුළුවන්කම තියෙනවා. අපි දන්නවා සාමාන්‍යයෙන් අම්මා කෙනෙකුගේ කුසට කලලයක් යවට පස්සේ පටමන් කලලං හොති කලලා හොති අබ්බුදා ජායති පේසි කියලා ධර්මයේ තුල පෙන්නනවා. අම්මා කෙනෙකුගේ කුසට කලලයක් ආවට පස්සේ කලලය සතියෙන් සතිය වැඩෙන ආකාරයේ පිළිබඳව අම්මා කෙනෙක් සාමාන්‍යයෙන් හිතන සිතුවිල්ල කුසේ ඉන්න දරුවෙකුට විශේෂයෙන් බලපානවා. දැන් අද කාලේ හැටියට නම් බොහෝ වෙලාවට හරීම තරගකාරී විදියට හරීම වෙහෙසකර විදියට තරුණ ජීවිත ගත කරනකොට එයාගේ මනස කිසිම නිදහසක් ඇත්තේ නැහැ. තරුණියෙකුගේ කුසේ දරුවෙක් පිළිසඳ ගත්තත් සමහර වෙලාවට තියෙන ප්‍රශ්න සහ ගැටලු සහ නොයෙකුත් දේවල් එක්ක කුසේ ඉන්න දරුවටත් ඒක බලපාන්නට පුළුවන්කම තියෙනවා. ඔය ඉස්සර කාලේ ගම්වල හිටපු අම්මලා පන්සිල් ගන්නකොට දෙවතාවක් පන්සිල් ගත්තා. ඒ පන්සිල් ගත්තේ එක වතාවක් ඒ අම්මා පන්සිල් ගත්තා. දෙවෙනි වතාවේ පන්සිල් ගත්තේ කුසේ ඉන්න දරුවට පන්සිල් ගන්නවා කියලා හැඟීමෙන් යුක්තව. ඒ නිසා මීට අවුරුදු 30 40කට 50කට උඩදී බිහිවිච්ච මිනිස්සු බොහෝ දෙනෙක් හොඳයි. උන්ගේ ජීවිතේ ගොඩාක් හොඳයි. අම්මලා තාත්තලා හිතපු ආකාරයේ කුසේ ඉන්න දරුවෙකුට ඍජුවම බලපානවා කියන එක විද්‍යාත්මක විදිහටත් පෙන්ලා තියෙන කාරණාවක්. ඉතින් මම ඒක ගැන කියන්න යන්නේ නැහැ. නමුත් අර බිම්බිසාර රජතුමාගේ බිරිඳගේ කුසේ ඇතිවෙච්ච දරුවා බොහොම හතුරෙක් විදිහට උත්පත්ති ලැබනවා කියන එක දැනගෙන හිටියා බිම්බිසාර රජතුමා. අනිත් අය කිව්වා මේ දරුවා කුසේ ඉඳලම මරමු කියලා. අපි අයින් කරලා දහමු කියලා කිව්වා. නමුත් බිරිඳත් කැමති වුණා. නමුත් බිම්බිසාර රජතුමා කැමති වුණේ නැහැ. මෙයා බිහි වුණා. නම අජාසත්. ජීවිතේට බොහොම නරක නපුරු මිනිහෙක් Tamanගේ ජීවිතයට ආශ්‍රය කරන්න ලැබුණා. අජාසත්ට ආශ්‍රය කරන්න ලැබුණේ ඔය ඇත්තෝ දන්නවා අපි බණ පොතේ බොහොම සරල විදිහට පෙන්නනවා. ඒ තමයි දේවදත්ත. දේවදත්ත හාමුදුරුවෝ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ බොහොම ළඟම ඥාති කෙනෙක්. ඒ කාලේ හැටියට දේවදත්ත හාමුදුරන්ට ලෞකික ධ්‍යානයන් ලබාගත් කෙනෙක්. ඒ කියන්නේ 이르දියෙන් යම් යම් දේවල් මවලා පෙන්වන්නට පුළුවන් යම් යම් තැන් වලට යන්නට පුළුවන්කම තිබුණා. දේවදත්ත හාමුදුරුවෝ අජාසත් කුමාරයා යාළු කරගන්න ඕනෑයි කියලා හිතුවා. හේතුව මොකද? අජාසත් යාළු කරගත්තොත් Tamanගේ බොහෝ දේවල් කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා දේවදත්ත හාමුදුරුවෝ එක දවසක් 이르දියෙන්ම තරුණයෙකුගේ වේශයක් මවාගෙන ඇඟේ සර්පිය පටලගෙන ගිහිල්ලා අජාසත් කුමාරයා ඉදිරියේ පෙනී හිටියා. අජාසත් අහනවා ඔබ කවුද? එතකොට කියනවා මම දේවදත්ත හාමුදුරුවෝ. ඔබ දේවදත්ත නම් දේවදත්ත හාමුදුරුවෝ විදියට ඉන්න කියලා කිව්වා. දේවදත්ත හාමුදුරුවෝ විදියට අර තරුණයාගේ වේශය මවාගත් එක අයින් කරලා සර්පිය පටලගෙන හිටපු එක අයින් කරලා මෙයා සිවුරක් දරාගෙන පාත්‍රයකුත් අරගෙන අජාසත් කුමාරයා ඉදිරියේ පෙනී හිටියා. ඔබ හිතන්නකෝ කල්පනා කරන්නකෝ දැන් මේ වගේ දෙයක් මවන්නට පුළුවන්කමක් තිබුණොත්. 이르දියෙන් කරන්නට පුළුවන්කමක් තිබුණොත් ධ්‍යානයකින් කරන්නට පුළුවන්කමක් තිබුණොත් මිනිස්සු කොච්චර ඒකට විශ්වාස කරනවද මිනිස්සු? කොච්චර මිනිස්සු ඒකට පුද සත්කාර කරනවද? දැන් අපි සාමාන්‍ය භික්ෂුන් වහන්සේ කෙනෙක් විදිහට අපි මොනවාර දෙයක් 이르දියෙන් මැවුවොත් එහෙම මොනවාර දෙයක් කළොත් එහෙම මිනිස්සු කොච්චර අපිට වඳීද පුදායිද? සමහරලාට බුදු පිළිමයකට වඳින්න නැතුව මිනිස්සු සමහරලාට අපිට විතරක්ම වඳින මත්තමට එන්න පුළුවන්. දේවදත්ත හාමුදුරුවෝගේ මේ ක්‍රියාව දැක්කහම අපේ විනය පිටකේ පෙන්නනවා අජාසත් පුදුම විදියට පැහැදුනා. බුදුරජාණන් වහන්සේට දානගෙන නැතුව ගැල්වල පුරෝගන අරගෙන ගියා දේවදත්ත හාමුදුරුවන්ට. මිනිස්සු ඔක්කොම පිරිවරාගෙන ගිහලා දේවදත්ත හාමුදුරුවෝ ළඟ හිටියා.
ඔබ දන්නවද ඔබේ ජීවිතය තුළ මිනිසුන්ට ඔය තනතුරු තාන්නමාන බොහෝ දේවල් එනකොට Tamanගේ බොහෝ දේවල් අමතක වෙනවා. අපි සාමාන්‍ය මිනිස්සු විදිහට කියනවා Tamanගේ මුල අමතක වෙනවා කියලා කියනවා. Tamanගේ ජීවිතේට තරුණකම ධනය බලය සකල විද දේවල් එනකොට කියනවා මාන්නය වැඩි වෙනවා කියලා. රහත් වෙනකම මාන්නය කියන එක නම් තියෙනවා. මාන්නය නව ආකාරයකට සඳහන් කරනවා. දේවදත්ත හාමුදුරන්ට මේව ඔක්කොම එකතු වෙන්න යට ලොකු මාන්නයක් ඇති වුණා. ඔබේ ජීවිතයේ තුල සාමාන්‍ය වශයෙන් ගොඩක් දේවල් එකතු වෙනකොට ඔබේ දරුවෝ, ඔබේ යාන වාහන, මිල මුදල් ඔය ඔක්කොම දේවල් ගොඩ නැගෙනකොට එකතු වෙනකොට ඔබට ලොකු මාන්නයක් ගොඩ නැගෙනවා. ඔබට ඔබේ දරුවෝ ගැන ලොකු මාන්නයක් ගොඩ නැගෙනවා. ඇතරම මේක බලපුවාම සැබෑවටම බලපුවාම සැබෑම දෙයක් නෙමෙයි මේකේ තියෙන්නේ. මම ඔකට කියන්නම් ඔබට මේ දේශනාව අවසන් වෙනකොට. දැන් දේවදත්ත හාමුදුරුවෝ හිතනවා බුදුහාමුදුරන්ටත් වඩා මට හොඳට සලකනවා. ඒ නිසා මම යන්න ඕන බුදුහාමුදුරු ළඟට. මොනවටද යන්නේ? මේ ශාසනය පාලනය කරන්න මට ඕනේ කියලා කිව්වා. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිලා කියනවා ගෞතමයන් වහන්සේ දැන් ඔබ වහන්සේ වයසයි. ඔබ වහන්සේ දැන් පැත්තකටලා ඉන්න. මට මේ ශාසනය පාලනය කරන්න දෙන්න කියලා කිව්වා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේදී කියනවා දේවදත්ත ඔබ වගේ ලැජ්ජාවක් නැති ලෝකේ ඉන්න මිනිස්සු බොරුවෙන් රවට්ටන කෙනෙකුට මම කිසිසේත්ම මේ ශාසනය පාලනය කරන්න දෙන්නේ නැහැ. අඩමතරමින් අපේ ශාසනය තුල සරියුත් මොගලන් දෙනම ඉන්නවා. උන්වහන්සේලාටත් මම මේ ශාසනය පාලනය කරන්න දීලා නැහැ. ඔබ වගේ කෙනෙකුට මම කොහොමදත්ම මේක පාලනය කරන්න දෙන්නේ නැහැ. ඒ වෙලාවේදී දේවදත්ත හාමුදුරුවෝ විශාල වෛරයක් ඇති කරගන්නවා බුදුරජාණන් වහන්සේ පිළිබඳව. කිසියම් මිනිසෙක් වැරද්දක් කරලා නැත්තම් ජීවිතයේ තුල වැරදි නොකරපු මිනිසෙකුට අපේ හිතේ තරහක් වෛරයක් ක්‍රෝධයක් ඇති කරගන්නවා නම් ඒව අපිට සසරේ මහා භයානක විදියට ඵල විපාක භුක්ති විඳින්න සිද්ධ වෙනවා. දේවදත්ත හාමුදුරුවෝ ඒ වෙලාවේ තමයි බුදුහාමුදුරන්ට තරහ ඇති කරගෙන ගල් පෙරල්ලා සංඝ බෙහෙද ඇති කරලා නොයේකුත් දේවල් මහා විපත්ති කර දේවල් ඇති කෙලේ. බලන්නකෝ මේ එක ගතිගුණ තියෙන මිනිස්සු ලෝකේ එකට එක්කහුව වෙනවා. අජාසත්ත කුමාරයා එකතු වුණා දේවදත්ත හාමුදුරන්ට. එක ගතිගුණ තියන අය. මිනිස්සුගේ ජීවිතයක් මහා වෙනස් කරන්නට පුළුවන්කම තියෙනවා. අපි දෙන්නවා ධර්මයේ තුල පෙන්නනවා තමන්ගේ ජීවිතේට හොඳ කල්යාණ මිත්‍රයෙක් හම්බුනොත් එහෙම. සමහර අයට ඔබට පේනවා ඇති මිනිස්සු ආශ්‍රය කළා මිනිස්සු එපා වෙනවා. ඔබ බැට කාලා තියෙනවා. නොයේකුත් දේවල් ඔබ ජීවිතය තුළ විඳවලා තියෙනවා. හැබැයි ධර්මයේ තමන්ගේ ජීවිතයේ කල්යාණ මිත්‍රයා බවට පත් කර ගන්නට පුළුවන්කම තිබෙනවා. ජීවිතයේ තියෙන හැම දෙයක් තුළදීම බුදුහාමුදුරුවෝ තමන්ගේ කල්යාණ මිත්‍රයා බවට පත් කර ගන්න පුළුවන්. එවැනි කෙනෙකුට කවදාවත් වරදින්නේ නැහැ. තමන්ගේ ජීවිතයට වැරදි මිනිස්සෙක් කිට්ටු වුණොත් තමන්ගේ ජීවිතයට ඊ타ත්ම ලාමක මිනිසෙක් තමන්ගේ ජීවිතේට කිට්ටු වුණොත් තමන්ගේ ජීවිතේ විනාශ වෙනවා. මේ දරුවගේ ජීවිතේ වෙනස් වෙනවා. මේ බිරිඳගේ ජීවිතේ වෙනස් වෙනවා. ඔබ වැඩ කරන තැන වෙනස් වෙනවා. ජීවිතේ බොහෝ දේවල් වෙනස් කරන්නට පුළුවන්කම තිබෙනවා. අපි ළඟට කිට්ටු වෙන මිනිසයා බොහොම නපුරු, දුෂ්ට, පහත් ගතිගුණ, පහත් අදම අදහස් තියෙන මිනිසුන්. සමහරලාට කවුරු හරි මිනිසෙක් නිතරම නෑ බෑ කියන චරිත. තාමත්ම ඍණාත්මක විදියට නෙගටිව් පැත්තෙන් හැම වෙලාවෙම කතා කරන මිනිසෙක් අපේ ජීවිතේ එක්කහුව වෙනකොට අපි හැම වෙලාවෙම හිතන්නේ අනිත් පැත්තටමයි. ධර්මයට වුණත් කවුරු හරි මිනිසෙක් Tamanගේ වීරියක් නැතුව ඊ타මත්ම කුසීත විදියට, කම්මැලි විදියට මිනිසෙක් කතා කරනවා නම් අපිත් ඒ පැත්තටම සමහරලාට ඇදිලා යනවා. දේවදත්ත හාමුදුරුවෝ අජාසත්තට කිව්වේ අජාසත්ත ඔබ තාත්තගෙන් රජකම ගන්න කියලා කිව්වා. මම බුදුහාමුදුරුවෝ මරලා බුදු වෙන්නම් කියලා කිව්වා. බලන්නකො දුෂ්ට මිනිසුන්ගේ හිත්වල පවතින නපුරු සිතවිල්ල. දස අකුසලයක්ම මේ ජීවිත තුළ ගොඩ නැගෙනවා. කිසිදු පිරිසකමක් ඇත්තේ නැහැ. දැන් මොකද කරන්නේ? අජාසත්ත තාත්තගෙන් රජකම ඉල්ලගත්තා. රජකම ඉල්ලගත්තාට පස්සේ දේවදත්ත හාමුදුරුවෝ දෙන උපදේශය තාත්තා රජකම දුන්නට ඔක ඉල්ල ගන්න පුළුවන් ඕනම වෙලාවක. ඔබ දන්නවා සමහරවිට අපිත් ඔබේ ජීවිතය තුළ සමහර දේවල් අත්හැරියට පස්සේ වයසට ගිහිල්ලා ඔබේ දූ දරුවන්ට අනිත් අයට සමහර දේවල් දුන්නාට පස්සේ හිතන අපරාධෙ මේක දුන්නේ. ආපහු ඉල්ල ගන්න ඕන කියලා හිතනවා, හැඟීමක් ඇති වෙනවා. දේවදත්ත හාමුදුරන්ට ඇතිවෙච්ච හිතවිල්ල සමහරවිට සාධාරණ වෙන්න පුළුවන්. දැන් දේවදත්ත හාමුදුරුවෝ අජාසත්තට කිව්වා තාත්තා රජකම දුන්නට ගන්න පුළුවන්. ඒ නිසා තාත්තා හිර කරන්න කියලා කිව්වා. තාත්තා හිර කළා. කූඩුවට දැම්මා.
කූඩුවට දැම්මට පස්සේ දේවදත්ත හාමුදුරුවෝ කියනවා කූඩුවේ ඇතුලේ ඉඳලා පුළුවන් ආපහු කුමන්ත්‍රණය කරන්න. දැන් ඔය අපිත් බන්ධනාගාරවල ඉඳලා වැලිකඩවල ඉඳලා බෝගම්බර නොයිකුත් තැන්වල ඉඳලා මිනිස්සු කූඩුවට දැම්මත් ඔය යම් යම් දේවල් කුමන්ත්‍රණය කරන්නේ. දැන් දේවදත්ත හාමුදුරුවෝ කිව්වා තාත්තට කණ්ඩ දෙන්න එපා කියලා කිව්වා. බලන්නකො සාමාන්‍ය මිනිස්සුෙකුට ඒ දේ කරන්නට පුළුවන් කමක් තියෙනවද? දැන් තමන්ගේ තාත්තට එහෙම කරන්නට පුළුවන් කමක් තියෙනවද? අපි සාමාන්‍යයෙන් හිතන්නවත් පුළුවන් දෙයක්. දේවදත්ත හාමුදුරුවෝ කියන්නේ අජාසත්තට තාත්තා මරන්න කියලා කිව්වා. ඒක ඇතුලේ ඉඳලා හරි කුමන්ත්‍රණය කරන්න පුළුවන්. දැන් ඒ වගේ මිනිස්සෙකුට මහා පාපකාරී සිතුවිල්ලක් ඇති වෙන්න ඒ මිනිසයා කොයි තරම්නම් Tamanගේ ජීවිතය තුළ කොච්චර පහත් තත්යකට Tamanගේ හිත මෙහෙवला තියෙනවද? අකුසලයකට මෙහෙवला තියෙනවද? දැන් අපි බලන්නකො තාත්තා කෙනෙකුට වඳින ගාතාව. ඔබට දැනෙන්නේ නැති ඔබේ තාත්තා ඔබ කොහොමද හැදී වැඩිවේ කියලා. උද්දිකාරෝ ආලිංගිත්වා චුම්බිත්වා පිය පුත්තකං රාජ මජ්ජං සුපතිට්ටං පිතුපාදං දමාමහං. උද්දිකාරෝ ආලිංගිත්වා ඒ දරුවෝ හදන්නේ අම්මලා තාත්තලා වර්ධනය කරන්නේ පුදුම විදිහේ ආදරයකින් සිනහසකින් ලෙන්ගතුකමකින්. ජීවිතේ ගොඩනගන්න අවශ්‍ය කරන සියලු දේවල් ඔක්කොම දෙනවා. උද්දිකාරෝ ආලිංගිත්වා නිකං නෙමෙයි ආලිංගනය කරලා සිපගෙන චුම්බනය කරලා කියලා කියන්නේ සිපගෙන ස්පර්ශ කරගෙන Tamanගේ පපුවට තුරුල් කරගෙන තමයි දරුවෝ හදන්නේ. තේමරත් මහත්මත් ලෝකෙට බිහි කරපු දරුවෝ ඔක්කොම හැදුවේ ඒ තාත්තගේ තුරුලි තියාගෙන. පුංචි කාලේදී සමහර වෙලාවට අපිට දැනෙන්නේ නැහැ තාත්තා කෙනෙක් එහෙම හදනකොට වඩනකොට. නමුත් තාත්තා කෙනෙකුගේ හදවත ඇතුලේ තිබෙනා වූ ආදරේ සෙනෙහස ලිංගතුකම කියන එක මහා මේරුවක් තරම්. සමහර වෙලාවට අම්මා කෙනෙක් Tamanගේ ආදරේ සෙනෙහස ලිංගතුකම කියන එක පෑවත් කිව්වත් තාත්තා කෙනෙක් බොහොම නිහඬව ඉන්නවා. නිහඬව හිටියායයි කියලා තාත්තගේ ඇතුලේ තිබෙනා වූ හදවත තුළ තිබෙනා වූ ආදරේ සෙනෙහස ලිංගතුකම කියන එක අඩුවක් ඇත්තේ නැහැ. දර බලන්න චුම්බිත්වා චුම්බණය කරලා හදන්නේ වඩන්නේ රාජ මජ්ජං සුපතිට්ටං හැම තාත්තා කෙනෙක්ම හැම අම්මා කෙනෙක්ම බලාපොරොත්තු වෙනවා තමන් යන්න බැරි තැන්වල තමන්ගේ දරුවෝ යයි කියලා. රාජ මජ්ජං සුපතිට්ටං රජවරුන් මැද ඉඳින්න තමයි තමන්ගේ දරුවෝ හදන්නේ වඩන්නේ. දැන් ඒතර ආදරින් සෙනෙහසින් ලෙන්ගත්ව ඔය අව්‍යාජ භාවය කියන එක තියෙන තාත්තා කෙනෙකුට අම්මා කෙනෙකුට විතරයි බොහෝ වෙලාවට. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දරුවෙකුගේ මුහුණ හිඹිනකොට ඔබ දන්නවාද මේ අම්මා කෙනෙකුගේ තාත්තා කෙනෙකුගේ හදවත උණු වෙනවා. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා සතර බ්‍රහ්ම විහරණයන් මේ කරුණාව දයාව මෛත්‍රිය කියන එක සියල්ලම උතුරා යනවා. ඒ උතුරා යන වෙලාවේදී දරුවෙකුගේ මුහුණ හිඹිනකොට මොකද වෙන්නේ? මේ සිත ඇතුළත තුළ ඉපදින්නා වූ චිත්ත තරංගයක් විදියට එනර්ජි එකක් විදියට අපේ ශරීරයට එක්කහු වෙනවා. ඔබ තාමත් ඔබේ වයසට ගියපු ඔබේ අම්මට තාත්තට වැඳලා යනකොට වැඩි හිටිය අය. ඒ අම්මා තාත්තා ඔබේ ඔළුව අත ගන්නකොට ඔබටම දැනෙන්නේ නැති වෙන කවුරුවත් සමහරලාට ඔළුව අත ගන්නවට වඩා ඔබේ බිරිඳ සමහරලාට මුණ ඉඹිනවට වඩා ඔබේ අම්මා තාත්තා ඔබේ මුහුණ ඉඹිනකොට ඔබට වෙනම ශක්තියක් ඔබේ ශරීරය තුළ දැනෙනවා. ඒක කවදාවත් කොහින්වත් ආපු දෙයක් නෙමෙයි. ඒක අර හදවත ඇතුළ තුළ තිබෙනා වූ පිරිසිදුම සිතුවිල්ල පිරිසිදුම චේතනාව ඒ මහා ශක්තිය ගුණය තමයි අපේ ජීවිතවලට ලැබෙන්නේ. එතකොට ඒ තාත්තා කෙනෙක් ওই විදියට මහා හදලා වඩලා රජවරුන් මැද ඉන්න සලස්පු කෙනෙක් කූඩුවක් ඇතුලේ දාලා තාත්තා කෙනෙක් මරන්නට පුළුවන්කමක් තියෙනවා. ඔබට පේන ඇති පහුගිය කාල පරිච්ඡේදය තුලත් අපේ රටේහි සමහර අම්මලා තාත්තලා බලු කූඩු වල දාලා තිබ්බා. සමහර අය අරගෙන ගිහිල්ලා වැඩිහිටි නිවාස වලට දාලා තිබුණා. සමහරලාට මේ වැඩිහිටි නිවාස වල අම්මලා තාත්තලා දරුවෝ එනකන් බලාගෙන ඉන්නවා. අවුරුදු ගණන් මාස ගණන් ඉස්සරහට පුටුවක් තියාගෙන Tamanගේ දරුවා කොයි වෙලාවෙද එන්නේ කොයි වෙලාවෙද එන්නේ කිය බල බල ඉන්නවා. ජීවිතේ මහා පාළුවක් ඒ අයගේ ජීවිතය තුළ දැනෙනවා. අජාසත්ත මෙච්චර Tamanගේ ලේ කිරි කරලා සියලු දේවල් පොපු අම්මා අමතක කළා. තාත්තා අමතක කරලා තාත්තා මරන්න සෝදානම් වුණා. කකුල් පැලුවා. ගිනි ගොඩේ ඇවිද්දා. අපේ බණ පොතේ සඳහන් වෙන්නේ එහෙමයි. ඒ තාත්තට කොච්චර වේදනාවක් කියන එකක් දැනෙනවද? දරුවෙක් කොච්චර දේවල් කළත් සැබෑම තාත්තා කෙනෙකුගේ හදවත පෑරෙන්නේ නැහැ. ඔහු පිළිබඳ කොච්චර වෛරයක් ඇති කරගන්නෙත් නැහැ. ඔබ දන්නවා සාමාන්‍යයෙන් දරුවෝ සමහර වෙලාවට
අම්මලා තාත්තලාට විරුද්ධව විවාහ ජීවිත ගත කරන්න විවාහයන් කරගන්නවා. කොච්චර දේවල් කළත් ඒ වෙලාවේදී හිත කිසියම් ආකාරයක වෙනස් වීමකට ලක්ුණත් පස්සේ හැමදාම එකම විදියට එක පවත්වා ගන්නේ නැහැ. කොච්චර වුණත් පස්සේ කාලය වෙනකොට ආපෞසරයක් සීළු දේවල් වෙනස් වෙලා මගේ පුතා, මගේ දුව, මගේ පුංචි පුතා කියන ආදර සෙනෙහසින් ලිංගත්ව Taman ළඟට කැදව ගන්නවා. තාත්තා මැරුවා. අජාසත් බිම්බිසාර රජතුමා මරණයටපත් කළා. හැබැයි බිම්බිසාර රජතුමාගේ මේ ජීවිතය තුළ මා ඔබට සඳහන් කළේ ඒ තරම් වද වේදනා දුන්නත් තාත්තගේ හිත වෙනස් වුණේ නැහැ. බිම්බිසාර රජතුමාගේ හිත වෙනස් වුණේ නැහැ. ඔහු මරණයටපත් වුණා. මරණයටපත් වෙලා මේ බණ පොතේ පෙන්වන්නේ ඔහු දිව්‍ය ආත්මික උත්පත්තිය ලැබුවා. ඊට පහුවෙන දැවිලා බුදුරජාණන් වහන්සේත් එක්ක සාකච්ඡා කරනවා, කතා කරනවා. බුදුරජාණන් වහන්සේගෙන් භික්ෂුන් වහන්සේලා අහනවා, ස්වාමීනි අරතරන් පුතා තාත්තට වද වේදනාවන් දීලා මරණයටපත් කළා. කොච්චර වෛරයක් බිම්බිසාර රජතුමාගේ හිත ඇතුලේ තියෙන්න ඇතිද? ඒත් ස්වාමීනි මොකද බිම්බිසාර රජතුමාට උනේ? බුදුරජාණන් වහන්සේ සඳහන් කළ මහණෙනි බිම්බිසාර රජතුමා මරණයටපත් වුණා, දිව්‍ය ආත්මයක් ලබා ගත්තා. ඊ රාත්‍රී කාලේදී මා සමග ඇවිල්ලා කතා කළේ, සාකච්ඡා කළේ ජනමසබ කියලා දෙවි කෙනෙක් විදියට බිම්බිසාර රජතුමා තමයි. එතුමා මරණයටපත් වෙන වෙලාවේදී සෝවන් ඵලයටපත් වෙච්ච කෙනෙක්. ඔබ ධර්මයේ කියවන්න බලන්න සෝවන් ඵලයටපත් වෙච්ච කෙනෙක්. ඒ නිසා එතුමා කොයිම වෙලාවකවත් Tamanගේ මරණීය තොලදී මරණාසන්න වෙලාවේදී හිත වෙනස් කරගත්තේ නැහැ. හිත වෙනස් කරගත්තේ නැති නිසා යාට පුළුවන්කම තිබුණා හිත පිහිටවන්න. සිහිය පිහිටවන්නට පුළුවන්කම තිබුණා. දැන් අපි සාමාන්‍ය වශයෙන් ගත්තොත් එහෙම අපේ ජීවිතේ අපට එහෙම වේදනාවක් විඳ ගන්න පුළුවන්කමක් නැත්තේ නෑ. අර විදියට කකුල් පළල නොයෙකුත් වද වේදනාවන් කරනකොටත් ඔහුගේ හිත ඒ තරම් ශක්තිමත්. ඔබට පුංචි දෙයකින් පවා ඔබේ ජීවිතේ බොහොම සැලීමකටපත් වෙනවා. අර බටහිර ලෝකයේ ඉංග්‍රීසි භාෂාවෙන් ධර්මදේශනාවන් කරන අජාන් බ්‍රහ්මවංශ හාමුදුරු සමහරවිට ඔබ දන්නව ඇති, අහලා තියෙනවා. උන්වහන්සේ හරි ලස්සන කතාවක් කියනවා. ජීවිතේ පොඩි දේවල් වලට අපි කොච්චර සැලෙනවද? එක වචනයක් අපිට කිව්වොත් ඒ වචනයට අපි කොච්චර සැලීමක් සිද්ධ වෙනවද? ඔබට බල්ලායයි කියලා කිසියම් කෙනෙක් බැන්නොත් ඔබ ජීවිතේ කවදාවත් බල්ලායයි කියලා කියපේකට ඔබ සැලෙන්න එපා කියලා කිව්වා. උන්වහන්සේ සඳහන් කරන බොහොම සරල කාරණාවක්. ඒ තමයි ඔබට බල්ලායයි කියලා කියපු වෙලාවකදී ඔබට පොඩි දෙයයි කරන්නට තියෙන්නේ. ඒ තමයි ඔබේ පිටිපස්ස හැරිලා බලන්න ඔබට නැට්ටක් තියනවාද කියලා. ඔබට නැට්ටක් නැත්තම් ඔබ බල්ලෙක් නෙමෙයි. මිනිසු ලෝකේ වචන කොච්චර දේවල් කිව්වත් ඒ වචන වල වටිනාකමක් ඇත්තේ නැහැ. ලෝකයේ තියෙන දේවල් මගේ බවට පත් කරගන්නකොට, අපේ බවට පත් කරගන්නකොට තමයි මේ ප්‍රශ්නේ ගැටලු සියල්ලම සිද්ධ වෙන්නේ. දැන් බලන්න, දැන් බිම්බිසාර රජතුමා සෝවන් ඵලයටපත් වෙලා හිටපු නිසා හිත හදාගත්තා. එතකොට යාගේ ජීවිතය තුළ මිනිස්සෙක් විදිහට ගොඩනගා ගන්න අවශ්‍ය කරන මහා ශක්තියක් තිබෙනවා. ඒක තමයි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ සද්ධා, සති, වීරිය, සුත, ඡාග, ප්‍රඥා කියන මේ ශේක බල ධර්ම. ඔබට ඔබේ ජීවිතය තුළ මේ බොහෝ දේවල් නැති වෙලා ගිහිලා තියෙනවා. ඔබ දන්නවා මේකට හොඳම කාරණාවක් තිබෙනවා. මේ හොඳම දේ තේරුම් ගන්නට පුළුවන්කම තිබෙන්නේ ජීවිතයේ මේ මැදි වයසේදී, තරුණ වයසේදී නෙමෙයි. ජීවිතේ ඔය වයසක තත්ත්වයට යනකොට මෙතනත් ඉන්නවා මට පේනවා කීප දෙනෙක් වයස අවුරුදු 60 70 Tamanගේ ජීවිතය ගත කරන අය. ඔබට දැනෙනවා අපිට වඩා ඔබේ ජීවිතය පිළිබඳව කොහොමද කියන ස්වභාවය. මේකට හොඳ දේශනාවක් තිබෙනවා අපේ බුදුරජාණන් වහන්සේ. මජ්ක්‍ධිම නිකායේ සූත්‍රයක් තිබෙන ධනංජානි කියලා සූත්‍ර දේශනාවක්. සාරිපුත්ත හාමුදුරුවෝගේ බොහොම යාළුවෙක් හිටිය හිතවත් කෙනෙක්. එයාගේ නම ධනංජානි සිටුවරයා. ධනංජානි සිටුවරයාට සාරිපුත්ත හාමුදුරුවෝ නිතරම කියපු කතාවක් තිබුණා. ඒ කතාව තමයි ධනංජානි සිටුවරය තමන්ගේ ඇස්කන් පේන කාලේ හොඳට ධර්මයේ තුල හිත පිහිටවන්න කියලා කිව්වා. සිහිය පිහිටවන්න කියලා කිව්වා. සතර සතිපට්ඨානෙ පිහිටවන්න කියලා කිව්වා. අපේ සිහිය කොච්චර දැන් විකල් වෙලා ගිහිලා තියෙනවද? ඔබේ හිතන්නක ඔබේ සිහිය කොච්චර විකල් වෙලා ගිහිලා තියෙනවද? ඔබේ මතක ශක්තිය කියනවා ගොඩක් අඩු වෙලා ගිහිල්ලා. ක්‍රමයෙන් අවුරුදු 40 50 60 70 වෙනකොට මතක ශක්තිය ගොඩාක් හීන වෙලාම ගිහිල්ලා. ඒත් බක්කුල හාමුදුරුවෝ අවුරුදු 80 දී තමයි උන්වහන්සේ රහත් ඵලයටපත් වුණේ. සාරිපුත්ත හාමුදුරුවෝ
ධනංජානි සිටුවරට කිව්වා ඔබේ ඇස්කන් පේන කාලේ මේ ධර්මයේ හිත තුල පිහිටන්න කියලා කිව්වා. දවසකට හොයාගන්න කිව්වා කාලේ මේ බණපදයක් අහන්න හිත පිහිටවන්න සතර සතිපට්ඨානයේ තුල හිත වඩන්ට ආනාපාන සතිය වඩන්ට අඩුම තරමින් පුංචි කාලයක් හොයාගන්න කිව්වා. හැබැයි ඔබ බොහෝ වෙලාවට දෙන උත්තරේ තමයි සාරිපුත්ත හාමුදුරන්ට ධනංජානි සිටුවරයා දුන්නේ. කුතෝ බොහෝ සාරිපුත්ත අම්මහකම් අපිට කොහින්ද වෙලාවක් තියෙන්නේ? ධනංජානි කිව්වේ අපිට දෙමව්පියන්ගේ වැඩ තියෙනවා, දරුවන්ගේ වැඩ තියෙනවා, ඥාති මිත්‍රාදීන්ගේ වැඩ තියෙනවා, නොයෙකුත් දේවල් තියෙනවා. අපිට හොඳින් හෝ නරකින් මිල මුදල් හොයලා අපේ ජීවිතය ගත කරන්න ඕනේ. අපේ ජීවිතය තුළ තියෙන ඔබේ ජීවිතය තුළ තියෙන එකම අරගලයක් තිබෙන්නේ. ඔය දෙයමයි ඔබ නිරන්තරයෙන් ඔබ කියන කතාව. දැන් මේවා ගණන් ගත්තේ නැහැ. හැබැයි ධනංජානි සිටුවරයා ජීවිතයේ තීරණාත්මක අවස්ථාවකට ආවා. ඔබත් ඔබේ ජීවිතයේ තුළ ওই තීරණාත්මක අවස්ථාවට එනවා. ඔය කතන්දර ඔක්කොම කියන අය ජීවිතයේ ඔය කියන අවස්ථාව උදාහරණයක් පස්සේ Tamanට කිසිවක් ඇත්තේ නැහැ. ධනංජානි සිටුවරයා එක්තරා අවස්ථාවකදී ඔහු තාමත්ම තදබල විදිහට රෝගකාරක තත්ත්වයක් ඇති වුණා. මේ මහා තදබල විදිහට රෝගකාරක තත්ත්වයක් ඇති වෙනකොට දැන් Tamanගේ සල්ලි වලින් කරන්න දෙයක් ඇත්තේ නැහැ. මිල මුදල් වැඩක් නැහැ. Tamanගේ වටේ හිටපු මිත්‍රයෝ කිසිවෙකුවත් Tamanගේ ජීවිතේට පිටක් පිළිසරණක් ඇත්තේ නැහැ. ඔබ හිතන්න කල්පනා කරන්න. ඔබට බරපතල විදිහේ රෝගකාරක තත්ත්වයක් ඇති වුණොත් සමහර වෙලාවට මාසයක් දෙකක් යනකම් විතරයි ඔබට යාළු මිත්‍රාදීන් එන්නේ. ඔබ මාස 3 4ක් 5ක් 6ක් වෙලා එක්තෙන් වෙනකොට ඔබේ ජීවිතේට කවුරුත් ඇත්තේ නැහැ. ඔබ හුදකලාවේ ඔබේ ජීවිතය ගත කරන්න සිද්ධ වෙනවා. ධනංජානි සිටුවරට මේ හම්බ කරපු දේවල් වලින් ජීවිතේ ලොකු බයක් ඇති වුණා. මිනිස්සු සමහර වෙලාවට මහන්සියලා හම්බ කරනවා. අවුරුදු 40 පැනපු ගමන් මිනිසුන්ට ලෙඩ. ඔබ දන්නවා අද කාලේ හැටියට නම් හෘදයාබාධ, එහෙම නැත්නම් කොලෙස්ටරෝල්, එහෙම නැත්නම් ප්‍රෙෂර් එක, එහෙම නැත්නම් සීනියමරු මේ නොයේක ආකාරයේ දේවල්, මානසික ආතති වගේ දේවල්. අවුරුදු 40න් පස්සේ අපි ජීවිතය ගැන රැක ගන්නට අපිට වෙහසක් මහන්සියක් ගන්න වෙනවා. අපි හම්බ කරපු දේවල් සමහරලාට ලක්ෂ ගණන් දහස් ගණන් මුදල් අපිට වියදම් කරන්න සිද්ධ වෙනවා. ධනංජානි සිටුවරා මේ தත්ත්වයට Tamanගේ ජීවිතය තුළ මොන දුන්නා. ඔහුට දැනෙනවා Tamanගේ ජීවිතය තුළ හරි අවිනිශ්චිත බවක් තියෙනවා. ජීවිතයේ මරණයට මුහුණ දීමේ මහා බයක් කියන එකක් ඔහුට දැනුණා. ඔහු පණිවිඩයක් ඇරිය සාරිපුත්ත හාමුදුරන්ට එන්න කියලා. සාරිපුත්ත හාමුදුරුවෝ ආවා. සාරිපුත්ත හාමුදුරුවෝ ඇවිල්ලා බලනකොට ධනංජානි සිටුවරයා බොහොම ජීවිතය අසරණ වෙලා. උන්වහන්සේ ඉතිරිසලා පෙන්නපු ධර්ම මාර්ගයේ තේරුම් ගත්තේ නැහැ. ජීවිතේ හිත වඩන්න Tamanගේ ජීවිතය තුළ සිහිය පිහිටවා ගන්න අවශ්‍ය කරන ක්‍රමයේ සකස් කරගත්තේ නැහැ. සාරිපුත්ත හාමුදුරුවෝ අහනවා කොහොමද ඔබට දැන් සනීපයිද? මොන සනීපෙද්දයක් ස්වාමීනි? මගේ බඩ ඇතුලේ දැනෙන මට වේදනාව කොච්චරද කියලා කිව්වොත් හරක් මරණ මිනිස්සෙක් තියුණු ආයුධයක් අරගෙන හරකුගේ ඇඟ කීතු වලට කපනකොට ඒ හරකට ඇති වෙන වේදනාව වගේ වේදනාවක් ස්වාමීනි මගේ වේදනාව දැනෙනවා. ඔබ දන්නවා මරණාසන්න කෙනෙකුගේ ජීවිතයේ තුළ ඔය කියන තත්ත්වය ඔය කියන ස්වභාවය ඒ විදිහටම ඇති වෙනවා. ඒක මැරෙන්න ඕන බලන්න. නොමරිච්ච මිනිසුන්ට ඒක දැනෙන්නේ නැහැ. එහෙත් ඒව දකින්නට පුළුවන්කම තිබුණා බුදුරජාණන් වහන්සේට මහරහතන් වහන්සේලාට. ස්වාමීනි මගේ ඇඟේ ඔළුවේ දැනෙන වේදනාව කවුරු හරි මිනිහෙක් වරපටක් අරගෙන ලොකු ලණුමක් අරගෙන ඔළුව වැඳලා දෙපැත්තට තද කරනකොට අදිනකොට මගේ ඔළුවට දැනෙනා වගේ වේදනාවක් මට දැනෙනවා කියලා කිව්වා. ධනංජානි සිටුවරයාගේ හිත පිහිටලා තියෙන්නේ කොහෙද කියන එක සාරිපුත්ත හාමුදුරුවෝ දැනගෙන හිටියා. ඔබ දන්නවා ජීවිතයේ ඔය කියන தත්ත්වයට අපේ ජීවිතය තුළ උදා වෙනවා. සාරිපුත්ත හාමුදුරුවෝගේ මහා බලවත් කෙනෙක්. උන්වහන්සේට පුළුවන්කම තිබෙනවා ඔහුගේ ජීවිතය වෙනස් කරන්නට. මම ඔබට සඳහන් කරන්නේ ඔබේ ජීවිතය තුළ මහා ශක්තියින් විදිහට ඔබ ගොඩනගාගත්ත දේවල් අපි ගොඩාක් වෙලාවට කියන පුත්තා මත්ති ධනං මත්ති තිබාලෝ විහඤ්ඤති. ලෝකේ ඉන්න මිනිස්සු මට සල්ලි තියනවා, මිල මුදල් තියනවා, දරුවෝ ඉන්නවා කියලා අපි හරි ආඩම්බර වෙනවා. ඔබ ජීවිතේ සමහරලාට අවුරුදු 20 25 දී ජීවිතේ බොහෝ දේවල් වෙහෙසෙනවා, මහන්සි වෙනවා, විවාහ වෙනවා, දරුමල්ලු ඇති කරනවා. අවුරුදු 30 ඉඳලා 40 දක්වා කාල පරිච්ඡේදය කියලා කියන්නේ බල කාල පරිච්ඡේදය බොහොම ශක්තිමත් විදිහට වැඩ කරනවා. 40න් පස්සේ ඔබේ ජීවිතේ ගත වෙනවා පඤ්ඤා දශකයට. අවුරුදු 50 වෙනකන් අපිට මේ කෙලින් ඉන්නට පුළුවන්කම තිබෙනවා, වැඩ කරන්න පුළුවන්කම තිබෙනවා. මෙතන ඉන්න බොහෝ වෙලාවට මැදි වයසේ ඉන අයත් මේ අවුරුදු 50න් පස්සේ ජීවිතේ හායන කාල පරිච්ඡේදය උදා වෙනවා. ඔබ අවුරුදු 55 60 වෙනකොට ඔබේ ජීවිතේ විශ්‍රාම සුවයෙන් ඔබේ ජීවිතේ ගත කරන්න සිද්ධ වෙනවා. ඔබ අවුරුදු 60 ගියාට පස්සේ ජීවිතේ ආපහු හැරිලා බලනකොට අපිට පේනවා අපි ජීවිතේ ගොඩාක් දේවල් මහන්සියලා වෙහෙස වෙලා නොයෙකුත් දේවල් අපි කරලා තියෙනවා. හැබැයි
තමන්ගේ ජීවිතේට කියලා තමන් යමක් කරගෙන නැත්තේ නේ. අවුරුදු 60න් පස්සේ තමයි මිනිස්සු උත්සාහ කරන්නේ තමන්ගේ ජීවිතේට යමක් කරගන්න ඕනේ කියලා. අවුරුදු 65 70 වෙනකොට තවත් ජීවිතේ දුබල තත්ත්වයටපත් වෙනවා. 75ක් විතර වගේ වෙනකොට අපේ ජීවිතේ ඔබ ළඟින් සමහරවිට ඔබේ දඩමුරුරු පවා ඔබෙන් ඈත් වෙලා යනවා. සමහරවිට දරු මුණුබුරු පවා කියනවා ආච්චි ළඟ ඉන්න බෑ, සීයා ළඟ ඉන්න බෑ. ගඳ එනවා මං අද ආච්චි ළඟට යන්නේ නැහැ, සීයා ළඟට යන්නේ නැහැ කියලා. ඔබ තවත් ජීවිතය තුළ තනි වෙනවා. එතකොට ඔබ අවුරුදු 75 80 විතර වෙනකොට ජීවිතේ තවත් තීරණාත්මක අවස්ථාවකට එනවා. අවුරුදු 80 කියලා කියන්නේ 90 කියලා කියන්නේ මෝහ කාල පරිච්ඡේදය. ධර්මයේ තුල පෙන්නනවා මුලා විච් කාල පරිච්ඡේදය. මේ කාලේ වෙනකොට ජීවිතේ ලොකු අරබුද ප්‍රශ්න ගොඩක් ඇති වෙනවා. අපේ රටේ ගොඩාක් වෙලාවට ගෙවල් දොරවල් වල ඉන්න අයට Tamanගේ දරුවන්ට දෙමව්පියෝ එපා වෙනවා. සමහරවිට දෙමව්පියෝ කියන දේ අහන්නේ නැහැ. බොහොම ප්‍රචණ්ඩ විදිහට හැසිරෙනවා. අවුරුදු 65න් 70න් පස්සේ පාලනයක් කරගන්න බෑ. විවිධ ප්‍රශ්න ගැටලුත් එක්ක බොහෝ වෙලාවට ලෝකයේ මිනිස්සු ජීවත් වෙනකොට Tamanගේ වැඩිහිටි අම්මලා තාත්තලාත් බොහොම අසහනකාරී විදියට ප්‍රචණ්ඩ විදියට කරුණාවක් දයාවක් මෛත්‍රියක් නැතු ජීවිතය ගත කරනකොට ප්‍රශ්න ගොඩක් අපේ ජීවිතය තුළ ඇති වෙනවා. අවුරුදු 60ක් 65ක් වෙනකම් ඔබ ජීවිතය තුළ වෙහෙසුනේ මහන්සුනේ අනිත් දේවල් ගොඩනගන්න. ඒත් ධර්මයේ තුළ පෙන්නනවා කිසියම් මිනිසෙක් සිහිය පිහිටවන්නට පුළුවන්කමක් තිබෙනවා නම් ඒ කියන්නේ පුංචි තැනක ඉඳලා තමන්ගේ ජීවිතේ පටන් ගන්න පුළුවන් නම් අඩමතරමින් බස් එක යනකොට වාහනේ යනකොට ඔබ ගෙදර ඉන්නකොට විනාඩි 20ක් 25ක්වත් අඩමතරමින් ආනාපාන සතියෙකට පුහුණු කරන්න පුළුවන් නම් ඔබට ඔබේ ඉරියාපතයන් පුහුණු කරන්නට පුළුවන්කමක් තිබෙනවා නම් මේ සිහිය විකල් වෙන්නේ නැහැ. ජීවිතයේ අවසන් කාල පරිච්ඡේදයක් වෙනකොට මිනිසු කොච්චර අර්බුදයන්ට මුහුණ පාලා කොච්චර සිහි විකල් වෙච්ච ස්වරූපයකින් මිනිසු මරණයට මුහුණ දෙනවද? එතකොට මරණාසන්න වේලාවේදී අපේ හිත පිහිටන ස්වරූපය අනුව තමයි ඊළඟ භවයේ කියන එක තීරණය වෙන්නේ. මේ සසර තුල මිනිසියෙක් හැමදාම ඉපදී මැරි යන ගමන තීරණය වෙන්නේ ඔන්න ඔය කියන පරාසය තුල. අපි කොච්චර දේවල් කළත් අපි මේ ජීවිතය තුළ සෝවාන් ඵලයකටපත් වෙලා නැත්නම් අපි ඕනෑම වෙලාවක සසරට වැටෙන්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා හිතන්න කල්පනා කරන්න පැයකට ආසන්න කාල පරිච්ඡේදයක් ඔය ඇත්තු මේ ධර්මයේ ශ්‍රවණය කළා. ඔබට මා සඳහන් කළේ ජීවිතේ හොයන්න. ඔබේ ජීවිතය ගැන බලන්න. අපි ගොඩාක් වෙලාවට අපි හැමදාම සිද්ධ කරන්නේ ලෝකයේ ඉන්න මිනිස්සු සතුටු කරන එක. ඔබ හිතන්නකෝ ඔබ වැඩ කරන කෙනෙක් නම් තරුණ වයසේ මැදි වයසේ කෙනෙක් නම් හැමදාමත් ඔබ කරන්නේ ඔබේ ගෙදර අය සතුටු කරන එක, ඔබේ දරුවෝ සතුටු කරන එක, බිරිඳ සතුටු කරන එක, වැඩ කරන තන්නේ සතුටු කරන එක. එහෙත් අපි අසතුටින් අපි කල යුතු වන්නේ අපි සතුටින් ජීවිතය ගත කරන්න තන හොයන්න ඕන. ජීවිතේ වැරදිච්ච තැන් කොහෙද කියන එක හොයන්න ඕන. ජීවිතේ බැඳිච්ච තැන් කොතනද කියන එක හොයන්න ඕන. බොහෝ වෙලාවට බැඳීම තුළ තියෙන ගැටීම් අපි අවබෝධ කරගන්න ඕන. බැඳීම තුළ තිබෙනා වෙනස් වීම කියන එක අපි අවබෝධ කරගන්න ඕන. මේ අවබෝධය ඇති කරගන්න නම් ඔබට බොහෝම ප්‍රඥාවන්ත භාවයේ සිහි කල්පනාව කියන එක ඉතාමත් වැදගත් වෙනවා. ඒ නිසා කල්පනා කරන්න හිතන්න මේ වෙලාවේදී මේ උතුම් වූ දේශනාව ශ්‍රවණය කිරීම තුළින් සිදු කරගත් සියලුම පුණ්‍ය ශක්තිය බලයෙන් විජයශ්‍රී ජයසිරි මහඳුරන් වහන්සේගේ පීඨ ආශිර්වාදය ලැබේවා. සියලු බෝධින් වහන්සේලාගේ සියලු චෛත්‍ය රජරන් වහන්සේලාගේ අනන්ත වූ ශක්තිය බලෙන් ආශිර්වාදින් සිතක් සාන්තියක් යහපතක්ම සිද්ධ වේවා. කායික මානසික නිදුක් නිරෝගී සුවය ලැබේවා. මේ ගෞතම බුද්ධ ශාසනය තුළදී මේ චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම විෂ්ණු කතරගම සමන් බිබීසන ආදී සියලු මල්පේ ශාක්‍ය මහේශාක්‍ය දෙවියන්ටත් මේ බෝධින් වහන්සේ ආශ්‍රිත වැඩ ඉන්න සියලු සම්‍යක් දෘෂ්ටික දෙවියන්ටත් පින් අනුමෝදන් වේවා. මේ පින් බලයෙන් දෙවියන්ද මියගේ සියලු දෙනාද අපි හැම දෙනාද පතන බෝධියකින් නිවනින් සැනසීමටපත් වේවා.